සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සියහඬ.com කවි සිත අත්තරේ සොඳුරු කවිසිත සොයා යන සෞන්දර්ය චාරිකාවෙදී මෙවර අපට මුණ ගැසුණ සුන්දර කවිසිත අත්තරේ අහස්පුරා එන ඔබේ හඬ සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලිය සුවහසක් රසික ජනතාවගේ සවන් පිනවන සයිබරයේ දෝංකාරයේ සියහඬ අදත් මේ සූදානම් වන්නේ කවිසිතක් අද්දර සෞන්දර්ය චාරිකාව ඔබට ගෙනෙන්නටයි. අද කවිසිතක් අද්දර සෞන්දර්ය චාරිකාව කතා බහට එකතු වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පාඨමාලාව හදාරා ජනමාධ්‍ය ශාස්ත්‍රයේ කටයුතු කළ බදුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරිනියක්. ඇය එදා 70 දශකයේ ගුවන් විදුලියේ කාව්‍යමය වැඩසටහනවල සහභාගී වූ තැනැත්තියක්. අද ඇය කාව්‍ය ශාස්ත්‍රයට පිවිස විශේෂ ඇල්මක් දක්වමින් සංකලන සදස් කවි සංසදයේ බදුල්ල ළමා සංවිධායකයා ලෙස කටයුතු කළන බදුල්ල ඉඹුල්ගොඩ පදිංචි ප්‍රේමා වීරසිංහ කිවිඳියයි මේ කවිසිතක් ආදරින්. සොඳුරු කවිසිත ආදරෙන් හමුවන කවිකාර නිශාන්තය. කවිසිත අත්තරේ සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලියේ කවිසිතක් අතර සාකච්ඡාමය වැඩසටහනට ඔබතුමිය මොන් ආයිබෝවන් කියා පිළිගන්නවා. ඔබතුමාට ආයිබෝවන්. එහෙමනම් අපි ඔබතුමියගේ ඔය හඬින්ම අපේ අසන්නන්ට හඳුන්වලා දෙමු ඔබතුමිය කවුද කොහොමද කියලා. මම ප්‍රේමා වීරසිංහ. මම විවාහකයි. මම ගොවිතැන සේවා දෙපාර්තමේන්තුවේ අවුරුදු 26ක් පමණ රාජ්‍ය නිලධාරියක් හැටියට සේවය කළා. ඒ සේවය කරන කාලය තුලම මම ජනමාධ්‍ය වේදිනියක් හැටියට සේවය කළා. විශේෂයෙන්ම ලේඛකවසායතනයට සම්බන්ධ වෙලා. ඒත් එක්කම මට කියන්න ඕන මගේ සැමියා W.H. වීරසිංහ. එතුමා මහවැලි සංවර්ධන අධිකාරියේ තමයි වැඩ කළේ. එතුමා මීට අවුරුදු 6කට විතර කලින් හදිසි අනතුරකින් මිය ගියා. ඉතින් මට දූලා 3 දෙනෙක් ඉන්නවා. දූලා 3 දෙනා දැන් ලොකු දුව වෛද්‍ය ශාස්ත්‍රයේ වැඩ කරනවා බදුල්ල රෝහලේ. ඊළඟට මගේ දෙවෙනි දුව කුෂිකර්ම ශාස්ත්‍රයේ වැඩ කරනවා බදුල්ල කුෂිකර්ම කාර්යාලයේ. ඒත් එක්කම මගේ චූටි දුව මේ වෙනකොට උසස් අධ්‍යාපන කටයුතු සඳහා ජර්මනියට විදේශගත වෙලා ඒ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිනවා. ඉතින් මේ 3 දෙනාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. කවිසිත එතකොට මේ උපන් ගම්පලත කිමදේ කොහොමද? මගේ ගම්පලත මම හාලියඩ ප්‍රදේශයේමයි. මගේ උඩුවර තමයි මහගෙවල්. එතකොට මම විවාහයෙන් පස්සේ පදිංචි වෙලා ඉන්නේ බදුල්ලේ ඉඹුල්ගොඩ ගමේ. ඒත් එකම කියන්න බලන්න දෙමව්පියන් හා පවුලේ විස්තර පොඩ්ඩක්. ඔව් මගේ දෙමව්පියෝ මගේ තාත්තා හාලියල. එතකොට මගේ තාත්තගේ නම සයිමන්ද සිල්වා වීරසිංහ. අම්මත් මේ පළාතෙමයි හාලියලමයි. හාලියල උඩුවර අම්මගේ ගම. ඉතින් අම්මයි තාත්තයි ඊට පස්සේ මගේ පවුලේ ඉතින් 12 දෙනෙක් අපි උඩුවර මහගෙදර තමයි ඉතින් අපි ඔක්කොම ජීවත් වෙන්නේ. මම පවුලේ 6 වෙනියා.
ඉතින් මට පිරිමි සහෝදරයෝ 7 දෙනෙකුත් තව ගැහැණු සහෝදරයෝ 4 දෙනෙකුත් ඉන්නවා. පවුලේ තොරතුරු නම් එච්චර ඉන්න තමයි. ඔව් එහෙනම් අපි ওই ගමම්ම පාසල් අධ්‍යාපන ලැබී කොහෙද අධ්‍යාපන කටයුතු ගැන පොඩ්ඩක් කතා කරමු. එහෙමයි මට දැන් මම මුලින්ම උඩුවර විද්‍යාලයට තමයි ගියේ. ඒ කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් මම ගියේ උඩුවර මහාවිද්‍යාලයට. ඊට පස්සේ ඒ මහාවිද්‍යාලයෙන් මම අයින් වෙලා 8 පන්තියේ ඉඳලා මම ගියේ දෙමෝදර නාවුල්ල මහාවිද්‍යාලයට. දෙමෝදර මහාවිද්‍යාලයෙන් තමයි මම උසස් පෙළ පන්තියේ ඉන්නකොට මට මේ රස්සාවක් හම්බ වුණා. ඉතින් රස්සාවට යන්න මම උනන්දු වුණා ඉගෙන ගන්න මාට වැඩිය මේ කාලේ හැටියට අපිට රස්සාවක් කරන එක හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ අනුව මම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න පටන් ගන්නවා. උසස් පෙළ හැදෑරීමත් එක්කම ඊට පස්සේ මට අධ්‍යාපන කටයුතු නැවතෙනවා මගේ. ඒත් එක්කම මම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හාරියල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තමයි සේවය සඳහා පළමුවෙන්ම වාර්තා කරන්නේ. ඊළඟට මම ඒ සේවය සඳහා වාර්තා කරාට පස්සේ මට හිතෙනවා මේ තව මොනවා හරි මම ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි මට හිතෙන්නේ කවිය සම්බන්ධයෙන් හරි මම ඒ වෙනකොට මම උත්සාහ කරමින් හිටියා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. මම මාධ්‍යවේදිනියක් හැටියට මම ප්‍රාදේශීය වාර්තාකාරිනියක් හැටියට කාලියල කොට්ටාසේ මම වැඩ කරන්න පටන් ගත්තා. ඒ කවුස් ආයතනය හා සම්බන්ධ වෙලා. ඒත් එක්කම මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න තීරණය කළා. ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගත්තා. ලේඛක හා සංනිවේදන ඩිප්ලෝමාව හැදෑරුවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මම ඉන් එහාට නම් දුර ගියේ නැහැ. එතනින් නවතින සිද්ධ වුණා. ඔව්. එතකොට මේ පාසල් යන කාලේදී පාසලේදී යම් බොරු බුහුඩිකම් වලට එළඹුණාද කොහොමද පාසලේදී එහෙම විශේෂ කාරණාවලට තියුනේ අමතර දක්ෂතාවය? අමතර දක්ෂතාවය කියන්නේ මම දිගටම සම්බන්ධ වුණා කවි ලියන දේවල් වලට කවි කියන දේවල් වලට විතරක්. එතකොට ඒ කාලේ තිබිච්ච කවිය සම්බන්ධයෙන් පාසලේ තිබිච්ච සියලුම තරගාවලියන් සඳහා මම කවි කියන්නේ ඉදිරිපත් වුණා. ඉතින් ඒ වලින් පුංචි පුංචි ජයග්‍රහණ ලැබුණා. ඒත් එක්කම මම සේවයට වාර්තා කරාට පස්සෙත් එහෙමයි. එතකොට මම ලියන්න පටන් ගත්තේ නම් මම පාසල් යන කාලේ ඉඳලම ලියන්න පටන් ගත්තා. ඒකෙදී මම කියන්න ඕන යෝන් ජනතා පත්තරයට තමයි මම ඉස්සෙල්ලාම කවි ලියන්න පටන් ගත්තේ. ඒත් එක්කම මම මට මතකයි මට අර සීසිරි විජේසේකර මහත්තයලා ලලිත් එස් මෛත්‍රීපාල මහත්තයලා ගිහිම කාලේ මම ගුවන් විදුලියට කවි ලිව්වා. ගුවන් විදුලියට කවි 5ක විතර රචනාවක් යවුවාම රුපියල් 20ක චෙක් එකකුත් ඒ සඳහා අපිට ගෙව්වා. ඉතින් මට මතකයි මම ඒ කාලෙත් කවි ලිව්වා මේ ගුවන් විදුලියට. ඉතින් එහෙම කවිය ලියන එක නම් මම හැමදාමත්ම කළා. මට මතක ඇති කාලෙක මේ කිසිම කාලෙත් මට මතකයි ගමේ මලගෙදරක් වුණාම ශෝකාලාපයක් ලියාගෙන ගිහිල්ලා කියවෙනවා මම. එතකොට මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි මට ඇගීම කරන්න පටන් ගත්තේ. ඒ කාලේ හිටියේ ගම උඩුවර රාජමහ විහාරේ හාමුදුරුවෝ තමයි මට කියන්නේ කොහොමද ඔය ළමයා ඔය කවි ලියන්නේ එහෙම කියලා මගෙන් අහලා මට උනන්දුවක් ඇති කරා ඇති කෙරෙව්වා කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම කවියට ගොඩක් ඉතින් කැමතියි. කවි සිතක් අත්දැක
මම ඒත් එක්ක මොකද බාධාවක් කරන්න ඕනේ. ඔය ඒ කාලේ කවි ලියපු වගේ එහෙම මේ වෙලාවේ ඒ කාලේ ලියපු කවි එහෙම නැද්ද? තියෙනවා. ඒ කාලේ ලියපු කවි තියෙනවා. අපි මේ කවි කීපයක් ගායනා කරමු බලන්න ඒ කාලේ ලියපුවා. දැන් ලියනකොට වඩා ඒ කාලේ ලස්සනයි. කාලේ ලස්සනද කොහොමද දන්නේ? ඉතින් ඒ කාලේ මම හරිය කැමති ඉතින් කවි ලියන්නේ හින්දා ඉතින් කවි ලිව්වා. ඔව්. මම ලියන්නම් මම කියන්නම් එහෙමනම් මම ගොඩාක් කලින්ම ලියපු නියගේ කියලා කවියක් කවිපේලියක්. ඒකෙන් මම කවි දෙකක් එහෙමනම් කියවන්නම්. ඔව්. යම් කොබෙක් වියලුණු දර ඉපරකඳකේ මුර ගසා හඬයි මුවන් සැන්දින්දක් සොයා තෙන් තෙන පිපාසිතව වන තුලට ඇදී ගිමන් නිවන්නට සෙවන නොදෙන තුරු ගිම්හානයටම දැකින් සලයි පවන් දොඩක් ඉඳ හිට එවිවින්දට දාබින්දු නිවමින් ඈත දුවයි Dia sinial dol ganga kismil avakashaya vet vinitayoma Dia karuda sunak nirturu meumata Ilai residia pokuru ama Dia kerani nihiya tawa iriyenda Kandulin velatina tenata dama Viyapatna sidevi itagal karagati Nadi tavat nihiliyat sama කවි සිතක් අත්දැක. ඔව්. ඇත්තම හොන්දටම බිහිරි කතාවක් තියෙන්නේ. බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ඉෂ්ට කරාට. ඒ කාලේ ලලිත් ස්මෛත්‍රපාල මහත්තයා කාලේ කතාහඬ කොහොම තියෙන්ද ඇද්ද දැන් ඔය මිහිරි කතාහඬත් එක්ක බලපුවම. ස්තුතියි ඔබතුමාට. ස්තුතියි. මම වයිස අහන්න ඕනේ නෑනේ එතකොට හොඳටම මිහිරි. ඔව්. ඒ වගේ මේ අපි මේ වෙලාවේ මේ ගීතයක රස විඳලා ඉමු. කියන්න බලන්න කැමති ගායකයා කවුද ගායිකාව කවුද ඒකම ගීතය මොකක්ද කියලා. ඔව් අපි මේ මම නම් ඇත්තටම මේ අමරදේව සූරීන් තමයි. ඇත්තටම අපේ ජාතියේ ගායකයා. ඉතින් මම එතුමාගේ හැම සින්දුවක්ම රස විඳිනවා. ඉතින් ඒකෙදි මම මේ අවස්ථාවේදී කියන්න කැමති මහගමසේකර සූරීන් රචනා කරපු ඇසේ මතුවන කරුළු බිඳු ගැන ඔබේ සිරිපා දොවන්නම්. එතකොට මේ තවත් තියෙනවද? ඔව් තවත් තියෙනවා. ඇත්තටම මම තව හුඟක්ම කැමති අපේ දිගුල්ගනේ මැදිතුමා ගායනා කරන ඊළඟට මේ අන්දරයායේ සින්දුවට ඒ කියන්නේ ඒක ඇත්තටම හැම මගේ පියතුමා මට මතක් වෙනවා වගේම ඕනම කෙනෙකුට ඒ සින්දුව අහගෙන ඉන්නකොට තමන්ගේ පියතුමා මතක් වෙනවා. ඒක දරුණෙක් හැටියට පියතුමාව සිහිපත් කරගන්න එක තමයි මම හිතන්නේ ජීවිතේ වටිනාම මතකයන් ඒවා. ඉතින් පියතුමා වෙනුවෙන් උපහාරයක් හැටියට මම ඇත්තටම අන්දරයායේ සින්දුවටත් හරි කැමතියි. ඒත් එක්කම අපිට අමතක කරන්න බැරි ගායිකාවක් තමයි ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය. එතුමිය ගායනා කරන ගීත බොහෝමයක්ම ඉතාම සිත් ගන්නා සුළු ගීත. ඒ අතරින් මම ගොඩාක් ප්‍රිය කරන ගීතයක් තමයි
ඇසලින් කතා කරන ප්‍රේමයක කතාවක් තියෙන මගේ නීල නෙතු සඟලින් කියන ගීතය. මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ? නලලේ කුංකුමා තිලකය ඔබට නේද අමතන්නේ? මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ? නලලේ කුංකුමා තිලකය ඔබට නේද අමතන්නේ? මගේ නීල නෙතු සඟලින්. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න ඕන මාළනී පුලත්සිංහල මහත්මියගේ ගීතවලත් මම බොහෝ විට දකිනවා ලංකාවේ බොහෝ තැන්වල බොහෝ ගම්වල කටෝර කටුක ජීවිත ගත කරන ළමයින්ගේ ඒ ජීවිත කතා. ඉතින් ඒකෙදී මගේ හිත හුඟක් සංවේදී වෙච්ච ගීතයක් තමයි රජමැදුරක ගීතය. මට වෙලාවක් දෙනවා නම් මම ගායනා කරන්න කැමති ගීතයක් තමයි රජමැදුරක ගීතය. රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ. හිරිකඩ බාගෙන පොල්ලතුයි කිලේ අද නුඹේ සිරියානේ. හීනෙන් හිනා නොවී මාඩවාපං මීරයාමි. පුංචි පැටික්කන් මඟ දිගහනවන සිල්ලර රස කැවිලි. දිවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යාලා පෙනී පෙනී. අහක බලාගෙන මඟ දිග යන විට නෑ මට වාවන්නේ. හීනෙන් හිනා නොවේ මාඬවාපං මීරයාමි. රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ. හිරිකඩ බාගෙන පොල්ලතුයි කිලේ අද නුඹේ සිරියානේ. හීනෙන් හිනා නොවේ මාඬවාපං මීරයාමි. ඉඳ හිට මොළවන ලිපත් දනී පොත කැඳ රස සුණු සහලේ. දිව පුජුණක් සේ දිව ගායමින් අකුරට දිව යන්නේ. ඇඳලා කල් කිය රිදි වැරලි නේ මට වාවන්නේ. හීනෙන් හිනා නොවේ මාඬවාපන් මීරයාමි. රජමැදුරක ඉපදී හිටියා
යානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතුයි කිරේ අද නුඹේ සිරියහනේ හීනෙන් හිනානුවේ මා හඬවාපන් මීරයාමි ඉඳ හිට මුල වෙන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ දිව බොජුනක් සේ දිව ගාවැල්මින් අකුරට දිව යන්නේ ඇඳලා කල් ගිය රෙදි වෙරළි නෑ මට වාවන්නේ හීනෙන් හිනා නොවී මා අඬවාපන් මේ රැයාමේ රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතුයි ගිලේ අද නුඹේ සිරියහනේ හීනෙන් හිනා නොවී මා අඬවාපන් මේ රැයාමේ සොඳුරු කවිසිත් ආදරෙන් හමුවන කවිකාර විශාන්තය කවි සිතක් අත් ඔව් එහෙමනම් කියන්නකෝ බලන්න මුහුණු පොතට කොයි වගේ කවිද ලියන්න කැමති නිසඳස් කවිද එහෙම නැත්නම් සඳස් කවිද කොයි ආකාර කවිද ලියන්න කැමති කොයි ආකාර කවිද සාමාන්‍ය ඇත්තම ලියන්නේ මම නිසඳස් කවි ලියන්න පටන් ගන්න තමයි මේ මං හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ හුඟක් වෙලාවට නිසඳස් කවියට තමයි කවුරුත් කැමති වුණේ. ඉතින් ඒ හින්දා මම ඉස්කෝලේ යන කාලේ බොහෝ විට නිසඳස් කවි ලිව්වා. මගේ යාළුවන්ගේ ඉල්ලීමක් තිබුණාම මම ලියනවා. ඉතින් මට මතකයි මං ඉස්සල්ලාම මේ යෝන් ජනතා පත්තරේ පහන් වැට කියලා අතිරේකයකට ධර්මසිරි ගමගේ මහත්තයා තමයි ඒක කරේ. ඒ පහන් වැට අතිරේකයට මං ලිව්වා. එතකොට නිසඳස් කවියක් ලියලා ඒක මං ලිව්ව හැටියෙම ඒක හොඳට පළ වෙලක් තිබුණා. මම මේ ඒක මම හිතන්නේ 80 දශකයේ වගේ මට මතක හැටියට මම ලියනකොට 70 දශකයේ අන්තිමේ වගේ. ඉතින් අවුරුදු 21 දී වගේ ලිව්වා. එතකොට මේ නිසඳස් ඒ කාලේ ඒ වටත් තැනක් තිබුණා ඒ වුණාට මට ඒ පහුකාලීනව හිතුණා කවියක් සම්පූර්ණ වෙන්නේ 4 පදේ ලියලා ඒක සඳස් ආකාරයට ලියන කවියක තමයි කියලා. ඉතින් මම දැන් නම් බොහෝ විට ලියන්නේ සඳස් කවි. මේ සඳස් කවි ලියන්නේ අවශ්‍ය වුණොත් විතරක් කවුරු හරි ඉල්ලීමක් කරොත් ලියනවා ඒ අරින්න ලියන්නේ. ඔව්. ලියන්නේ සඳස් කවි. මම සඳස් කවියට තමයි කැමති. සඳස් කවි දෙල ඈතට ලියන්න පුළුවන් කවි වෙලක් කැමති. මත් ගොඩක් තියෙන කවි වලට කැමති. මට හිතෙනවා සියලු අදහස් ටික ඒ වගේ කවි වල රඳව ගන්න පුළුවන් කියලා. ඔව් එහෙමනම් අපි මේ මුහුණු පොතට ලියපු ඔය යම් කවි පිටුවකට ලියපු කවි කීපයක් මේ වෙලාවේ ගායනා කරමුද? හොඳයි මම කමක් නැද්ද මම දන්නේ නැහැ මම මගේ මහත්මයා ඒ කියන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් තමයි නැති වුනේ. ඔව් මම යා ගැන පොඩ්ඩක් කවි කීපයක් ලිව්වා ඒ මුහුණු පොතේ ලොකු දෙයක් අපි කියමු. දෙරට නැනිකේ
අරලිය මල් සුවඳ දිගේ අකුරට දිය මතකේ දී යලිදු නැගේ ලැබුමට සෙනේ සිතුවිලි පෙළ යසුවනු යුගේ උරුමෙට සසර ගමු බිනු ළඟ රැඳුණු අගේ සුන්දර මෙන්ම දුක් බර පොර බැඳුණු අන්දර යයි විල්ලුද පලසකි සැදුණු ගින්දර මතු පිටික දිය සිසිලස රැඳුණු පින්දර මතක නිනව හය වස බිඳුණු තඹුරු දිලක සිහිනම කෙතරම් බිනිද කෙඳිරි වදන් උඩු සුළඟට මුසු උන්ද පඳුරු ලලා ගත විසරිද දුනිද බමලු ගිනගේ කෙලෙසින් කොතනටද පිටවුලෙන් ඔබ කොහේද විමසනවා ගිරවුරෙන් බදගින්නවා ඉතිලිනවා නැවුනැතිව පොල් කිච්චන් හඳ දිනවා රැඳෙව් ලෙලිබත් ටික වේලින බා ඉරසල රැති ගොම්මන පිය නංගන අයේ සරසක නිවන්නට ගෙතරින තුරුම නිරතුරු මඟ බලන මොනෝපුරු කඳුළු දියේ සුරතල් කතා පැන විසඳමි තනිව රැයේ සිඳුරල දෙරල බිඟු කුසුමන්
නිති දවන මුදු පහසකට සිත් කෙලෙසුන් බැඳ තවන ඉදු කෙලසෙම නොසැලී බැඳ දම් නිවන රුදු ගොර සසර බිඳ ලැබ ගනෝ මන නිතින කවි සිත ඇත්තම බොහොමත්ම හදවතට දැනුණා කවි. ඒ කියන්නේ ඔය හඬත් එක්ක ගායන විලාසයත් එක්ක අපේ හදවතට කාවැදුණා. ඇත්තටම මම කියන්න කැමතියි ඔය ඒ කාලේ කරුණාරත්න අබේසේකර මහත්මයාගේ කාලේ ඒ කරුවගේ කාලේ ඒ වගේම ලලිත ස්මයිත්‍රීපාල මහත්මයාගේ කාලේ ඒ කාලේ තිබුණ කවි ආරයක්. ඔය ඒ ආරයට තියෙනවා කියන එක මට දැන් හොඳට තේරුණා. අපි හොඳට අහලා තියෙනවා ඒ දවස්වල අද කවියේ එදා කවියේ තියෙන කවි ආරයක් තිබුණා. එහෙම නේද? එහෙමයි අනිවාර්යෙන්ම. හවසට මම කවි පේලියක් සැපල් කරාම මම දන්නවා මගේ කවි පේලිය කියවෙනවා කියලා ගුවන් විදුලියේ. මම වැඩ ඇරිලා ඉක්මනට පහේ බස් එකේ ගෙදර එනවා. ඇඳුමවත් මාරු කරගන්න නැතුව මම ගුවන් විදුලිය ළඟට වෙලා අහගෙන ඉන්නවා. මගේ දරුවත් වඩාගෙන මම ඒ කවියේ කියන කල් කොයි වෙලේද මේක ප්‍රචාරය වෙන්නේ කියලා අහගෙන. ඉතින් හරිම ආසයි ඒක පස්සේ කවි පේලියක් කියවෙනකොට දැනගෙන ලිව්වා නෙවෙයි ඒ වුණාට ඉතින් ඒවයි යම් සාර්ථකත්වයක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා ඉතින්. ඔව් ඇත්තම මේ කාලේ ගුවන් විදුලියේ ගායන ශෛලිය හරි වේගවත්. ඒ කියන්නේ හැඟුම්බර විදියට ගායනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ ලලිත ස්මයිත්‍රීපාල මහත්මයාගේ කටහඬ බලන්න. කරුණාරත්න අබේසේකර මහත්මයාගේ කටහඬ බලන්න. ඒ ඉතින් ආයක ලස්සන ආරයකට කවි කියවෙනවා. එහෙමයි. ඉතින් දැන් මේ කවිය ලිව්වේ දැන් මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 5යි 6යි. එතකොට මහත්තයා නැති වුණේ බඹරු ඉඳලා. ඉතින් ඒ බඹරු මිත්‍රහම ඉතින් මට ඇත්තටම අපි කවුරු ළඟ හිටියේ නැහැ. ඉතින් මම ඒ හින්දා තමයි මේ සින්දු කවිය ලියාගත්තේ. අර මේ බඹරු ගෙන ගියා කියලා මම ලිව්වේ. ඇත්තටම බඹරු තමයි අරගෙන ගියේ. අපි කිසි දෙයක් ඒ ගැන දන්නේ නැහැ. ඒක තමයි මම මේ කවියට ලිව්වේ. ඉතින් මම කියන්නේ ඒකයි Tamanට කොච්චර ලොකු වේදනාවක් දුකක් ආවත් අර කවියක් ලිව්වහම ඒක සෑහෙන දුරකට සංසිඳව ගන්න පුළුවන් මේ කවිය තුලින් කියන එක මට තේරෙනවා මේ වගේ වෙලාවට. ඇත්තම හොඳට හදවතට වැදුනා. මම හොඳින් අහගෙන හිටියා, සාවධානව අසාගෙන හිටියා. මම හොඳට හදවතට වැදුනා. ඇත්තම මම කවිය ගැන, කවි ආරය ගැන, ඔබතුමීගේ හඬ ගැන බොහොමත්ම ආඩම්බර වෙනවා. සිය හඬ අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරනා අපපත්සි දොලේතියයි මට කෙතෙලයි ගහවැලි මලයි මට අපපත්සි අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරනා අපපත්සි දොලේ දියයි මට කෙතෙලයි ගහවැලි මලයි මට අපපත්සි
වලාකුළේලා බිඳු තවරා මහ පොළොවට මා වැසිගිනිනා වලාකුළේලා බිඳු තවරා මහ පොළොවට මා වැසිගිනිනා දිවි ගමනේම කඳු මුදුනේම පිතුසිනේ කඳුලැලි කලනා අන්දරයයි වැවුතාවන්ලි සක්මන් කරනා අපපත්සි දුලේ ගියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්සි හිත මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා තුරු හිත මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා දීදලු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මං තනුවා අන්දරයයි වැවුතාවල්ලි සක්මන් කරනා අපපත්සි දුලේ ගියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්සි කවි සිත අත්දැක ඔව් දැන් කියන්න බලන්න මම කවි සිතක් අද්දරට ඉන්න කියලා ආරාධනයක් කරා ඔබතුමියට. එතකොට හදවතට දැනුනේ මොකක්ද? මට හරිය සතුටක් දැනුණා. මෙච්චර කාලයකට මම ඌවගුවන් විදුලියේ වැඩසටහනක සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් මට ගයන්න හම්බ වුණේ නැහැ. ගීත සම්බන්ධයෙන් විචාරයක් කරන්න තමයි මට හම්බ වුණේ. ගීත 10කට විචාරයක් එකතු කරන්න. ඔව්. ඉතින් ඒකෙදි කතා බහ විතරක් තමයි සිද්ධ වුණේ. ඔව්. ඒතරම ගැයීමට අවස්ථාවක් හම්බ වුණේ නැහැ. හැමදාම ලියලා තියෙනවා ඒක තමයි. ඉතින් මට හරිය සතුටක් ඇති වුණා. ඔබතුමා මේ සිය හඬ සම්බන්ධයෙන් මම දැනගත්තට පස්සේ අද හොඳ අවස්ථාවක් උදා වුණා. එහෙමයි. ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒකට පින් සිද්ධ වෙනවා ස්තුතියි. ගොඩක්ම එතකොට මේ වගේ අවස්ථාවක් සම්බන්ධ කරලා දුන්නට මට. ඔව්. ඒසකට මේ සියහන්ද ගුවන් විදුලියේ කවි සිතක් ඇත්තට කතා බහ ගැන මොකද හිතෙන්නේ ඔබතුමීට? හරි වටිනා දෙයක්. ඇත්තටම කවියට කුඩම් මගේ සැලකිලි කියලා කිව්වට කමක් නැහැ. දැන් අපි දන්නවා මේ රූපවාහිනී මාධ්‍යය තුල මොනවා හරි පද හතරක් යට ගහලා ගත්තාම සින්දුවක් කියලා ওই වාදන බාහන ටිකක් තියාගෙන ඉතින් ඒ වගේ දේවල් වල කොච්චර තැනක් තියෙනවද කොච්චර මිනිස්සු ඒ වලින් ඇත්තටම හම්බ කරනවද ඒ වුණාට කවියකට එහෙම ඉඩක් නැහැනේ. කවිය ගෙනියන්නේ බොහොම අතලොස්සක පිරිසක්. ඉතින් මේ වගේ තැනක් හදලා දෙන එක මට කියන්න බෑ ඒක මුදලකින් කොච්චර මනින්න පුළුවන්ද කියලා. මුදලකින් මනින්න බැරි තරමටම වටිනවා අධිකක් අන්තර වගේ වැඩසටහන කියලා තමයි මට හිතෙන්නේ. ඔව් බොහොමත්ම ස්තුතියි. ඒ අගය කිරීම ගැන අපේ සියහඬේ ඉදිරි ගමනට
ඔය වදන් ස්වල්පේ වටිනාකමක් දෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ ඔබතුමියට මෙතෙක් ආපු කාලේට උදව් දුන්න ස්තුති කරන දෙයක් පිළිසක් ඇති. එහෙමනම් අපි මේ වෙලාව ගමු. එහෙමයි. මේකෙදි මම මුලින්ම කියන්න මගේ අම්මා. මගේ අම්මා තරම් මන් දන්නේ අනිත් අම්මලත් එහෙම වෙන්නේ නැති. ඒ වුණාට අම්මා තරම් මේ ගමනේ ඉන්න මගේ හිතට හයියක් වෙච්ච තව කෙනෙක් නැහැ. අම්මා අපි පුංචි කාලේ කොහොම ආර්ථික අපහසුතා නැද ඉතින් පුංචි ගෙදරක අපි 12 දෙනෙක් තියාගෙන අම්මා හරි දුකක් වින්දා මේ දරුවෝ ටික හදාගෙන ගමන යන්න. ඒකෙදි අම්මා මොනා නැති වුණත් පොල් සම්බෝලයි බතුයි දීලා හරි අපිට අම්මා අපිව සතුටින් දීවා. ඉතින් හැම වෙලාවෙම රැට අපේ නිින්ද යනකල් අම්මා යසෝදරාගත කියෙව්වා, තුන් සතුනිය කියෙව්වා. එතකොට පිරිත් මං දන්නේ අම්මා දන්න පිරිත් අපි දන්නේ නැද්ද මං දන්නේ. ඉතින් ඒ තරමටම අම්මා මහා පුස්තකාලයක් වගේ. ඉතින් ඒක අම්මා පන්සල් අධ්‍යාපනයේ තුලින් අම්මා ලබාගෙන තිබිච්ච දෙයක්. ඉතින් අම්මා තමයි මුලටම මම යසෝදරාගත කවි තමයි මුලින්ම කිව්වේ. යසෝදරාගත කවි වලට මම හරි කැමති දේවල්. ඒ අම්මා කියන අහගෙන ඉඳලා. ඉතින් ඒ අම්මා කියලා දීපු විදිහටම තමයි ඊට පස්සේ ඉදිරි ගමන ගියේ. එහෙම ශක්තියක් ඊට පස්සේ තාත්තත් ඉඳ හිටලා තමයි තාත්තට අපි වාසය කරන්න හම්බ වෙන්නේ. තාත්තා මාසෙකට වතාවයි ගෙදර ඉන්නේ රැකියාව කරලා. එතකොට ඒ එනකොටත් එහෙම තමයි තාත්තගේ තිබුණා අම්මගේ තාත්තගේ තිබුණේ හරි ගෞරවණීය බැඳීම. ඉතින් ඒ දෙන්න කවදාකවත් රණ්ඩු වෙනවා ඒවම අපි දැකලා නැහැ. තාත්තා හැමදාම සුදු වැඳුමක් තමයි යන්නේ. ඉතින් අම්මයි තාත්තයි අම්මට තරහින් ගතියකින් වගේ පෙන්නුවොත් තාත්තා ඒකට සින්දුවක් කියලා තමයි අම්මව මේ ආපහු යාළු කරගන්නේ. ඉතින් ඒ වගේ වටපිටාවක් අපේ ගෙදර තිබුණා. ගමේ වුණාට ගමේ වෙන ගෙවල් වල රණ්ඩු සරවල් වෙනකොට ඉන්න අපි හරි බයයි. අපි ගෙදරට ඇවිල්ලා කියනවා මෙහෙම රණ්ඩු වෙනවා නේද කියලා. ඉතින් එහෙම වටපිටාවක හැදිච්ච හින්දා වෙන්නේ නැති අපිට මේ කලාවේ යම් තැන් අහමුළු අත ගන්න හිතට දැනුනේ. ඒකෙදි මම මුලින්ම අද ජීවිතුන් අතර නැති වුණාට මගේ අම්මා තාත්තා දෙන්නම මම හුඟා පුණ්‍යානුමෝදනා කරලා ඉදින්නට මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. ඒත් එක්කම මගේ අයියා අද ජීවිතුන් අතර නැහැ. අපේ 12 දෙනාගෙන් අයියා නැති වුණා. අයියා බණ්ඩාරවල තමයි පදිංචිව හිටියේ. ඉතින් අයියා මේ හදිසියෙන් නැති වුණේ අපිත් එක්ක. අයියා අපිට ගොඩාක් අපේ කලා ජීවිතේට ගොඩාක් එකතු කරපු දේවල් හරි වැඩි. අයියා මේ හදිසියෙන් නැති වුණේ පපුවේ අමාරුවක් හැදෙලා. ඉතින් අයියත් එහෙමයි අයියලා කීප දෙනෙක්ම අයියලා 3 දෙනෙක් මට ඒ හැමෝම ඒ දවස්වල මට මතකයි 750ක් දීලා පික්චර් එකක් බලලා ඇවිල්ලා ඒ පික්චර් එකේ සින්දු ඔක්කොම ගෙදර ඇවිල්ලා කියනවා. අපිත් එක්ක කියනවා බෙදා හදා ගන්නවා අපිට කියලා දෙනවා සින්දු කියන හැටි. ඉතින් ඒවා හරිය වැදගත්ටි. අද ජීවිතේ මතක් වෙනකොට ඒගොල්ලන්ගෙන් අපිට ලැබිච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි පවුලේ අයගෙන්. ඊට පිටස්තරව මම කවිය ගැන හදාරලා නැහැ. ඒ කියන්නේ ඔබතුමාලගෙන් හදාරන්න මම එනතුරු විශේෂ කෙනෙක් මට හමු වෙලා නැහැ කවිය ගැන ඉගෙන ගන්න. කවියේ දොස් තියෙනවා. ඒ දොස් නැතිව කවිය ලියන්න ඕන කියලා අපි ඔබතුමාලගෙන් තමයි මම ඉගෙන ගන්න ආවේ. එතෙක් ආපු දුරට මට හුඟක් කවිය සම්බන්ධයෙන් වැඩ කරන්න හම්බ වුණේ ආයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්ක මම ඔය කවි වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ස්පීක් කරන්න ඕන සංස්කෘතික දෙපාර්තමේන්තුව හාලියල කොට්ටාස කට්ටිය මට උදව් කරලා තියෙන නිලධාරී. එතමන තමයි මට උදව් කරලා තියෙන අය නම්. ඔව් අවසාන වශයෙන් සියහන්ගේ කවිසිතක් අතර සාකච්ඡාවට සහභාගී වෙලා ඊටම වැදගත් අයුරින් මාක කතා බහට එකතු වුණාට
ඔබතුමට ස්තුතිය පුද කරන ගමන්ම අපේ ගරු සභාපතිනිය ඇතුළු හැමෝගේම ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා. ආයිබෝන් කියලා සමුගන්නට ඉස්සෙල්ලා මම තවත් ඉල්ලීමක් කරනවා. ඔය ලස්සන මිහිරි කතාවලින් තව කවි කීපයක් කියලා මම සමුගත්තොත් හොඳයි කියලා. මට ඉඩ තියෙනවද දන්නේ නැහැ. මම මේ ළඟදී ලියුවා මේ වැඩිහිටි නිවාසයක අම්මා කෙනෙක් කියන කවි කීලියක්. ගැටුම් පුළුවන්. පුළුවන්. ඒකෙන් මම කවි කීපයක් කියලා ස්තුති කරන්නම් කියලා තමයි මම කල්පනා කරේ. හොඳයි. කවි සිතක් අත්ති යඹ ගහනේ සුවඳක් දුන්නේ වැඩිහිටි නිවසේ පිළිකන්නේ ගීගයු කෝලන් එදවස ගම්දොර ආර අමතකද කියපන්නේ සීවෙන විට දරු මොනු පුරු හසරැලි ඉගිලෙනි සිත් මල් පිබිදෙන්නේ නේ අවුරුදු මේ වැඩි සිටි නිවසේ බැලු බැලුවත කඳුලෙලි බොන්නේ දින සති ගෙවිලා වසරක් වෙන විට බත් හැලි දෙක දෙපොලක ඉදුණා අනවැනි මගේ මොනු පුරු මිනිදිරියන් සහමා අතරට වැට බැඳුණා කන බොන රස බෑ සුවඳ දැනුනි මට පුතු නොම දන්නාසේ රැඳුණා දින තුන පහ ටික පිරිමහගෙන ලොව පරකාශය පුතු හට පිදුණා අත්තම්මේ රජහා දිසවගේ අර ලස්සන කතාව කියනවාද සිතම් හෙන්දේ අහසේ දෙනා මගේ පොතෙත් දැන් අඳිනවාද ගෙත්තම් පානේ ඉති කටු නූලක අමුණාදියනක් හදනවාද නෙද්දක වන්දරු අතොරක් නැති පෙන අතර අසරණව හිඳිනවාද 365 දිනයක් ගෙවුණා පොඩි පුතුනේ තාමත් තාරේ නින්ද නොමැති නෙතු කඳුළු දිය පිරි රතු එරඹදු පරවි පාවේ කින්ද පුතුට කරදරයක් වීදැයි දෙවියන් අස සිත කම්පාවේ ඉන්නම් මම මියනාතුරු මෙතන මගේ පුතු සතුටින් උන්නාවේ කවි සිතක් අත්ති කුතුන් හිරුළු පළඳවන්ට අප්පච්චි ගැන කවි පෙළියක් සොච්චමක් කාසි මල් පිපුණි කරගෙට අස්සේ
නිත්‍යයක් නෑ තරම වැටුණු දහරිය රැස්සේ පිච්චියක් කට නොරැඳ නිවූ කුසගිනි බිස්සේ කොච්චරක් කිහිලුවද කියනු බෑ හිත ගැස්සේ කුරුළු කුඩුවක කිචි බිතිල් සිරි විඳින්නට තුරුළු පෙර පැටව් හැම බිතික ගිනි නිවන්නට සරුළු ගුණ දම් දෙදී හොඳ මඟම යවන්නට කිරුළු පළඳා පුතුන් රංජ වෙනවා දකින්නට සඳවතය මවුන් එහි අභිමානි මහා මෙරක් ගුණ කදය අඩු නූන එළිය දුන් ඔබ ඉරක් සුසුමකය නිදිවරා දිය කරපු දිවි මඟක් පුදුම කිය අමිල වූ සිනෙහි ගඟ ගිය දුරක් පුතුනි මැණිකේ රත්තරනේ මගේ මුව පුරා නිවුනි දෙඩු වදන් වල සම්මදිනක සිත දරා ගයිනි ගී කවි පිරිත් ගාථාද හැඩ කරා පිහිනි කලි ජීවිතය හැම ඉසව්වම පෙරා පවුරු බැනි බිඳ තමන් මෙතු නොදුටු ඉසව්වේ සොඳුරු තෙන් කරදරා පුතු දෙනෙත් පැඳෙව්වේ පිදුරු පිල හිඳ මැඳුරු අහස උස නැගෙව්වේ පිදුරු නැති ආදරින් තැබ්බූ මල් කොදෙව්වේ දිනෙන් දින දිරුගත වැහැරිච්ච අතු උඩම පිනෙන් පොහොරින් සැදී සුපිපිච්ච සුවඳටම අතින් ඉනි මන්දෙන්දන් එසවෙච්ච අහසටම සිතින් පිරිමදී ගත අපච්චි නිරතුරුම ණය සසරේ ගනු දෙනුව නිමාවන මනාවන් නියත කිය හමු වේරි වදන අරණක බවුන් දිය දුටුව ගොඩ බවයේ අසාදම් බුදුරුවන් පියවරුනි සැනසෙන්න නිවීමෙන් සිත නිවන් කවි සිතක් අත්දැක සිය හඬ මුලසුනේ හිඳ කවි බිදන්නට කැපවෙන සභාපති අනුෂා මැතිනියට කාර්ය කරන නිලදරුවන් දුරින් සිට ඒ ශක්තියට දෙනි මල් දින තුති උදට සසසස සභාපති බණ්ඩාර
කිඳු සඳ සහයෝගයක් ලැබ දුන්නා බැඳුණු හද අංකුර කදිකි විඳි හට කවි දොබෙහි අද හැමතැන යන්න දුන් දිරි අද මිලෙද සිතක් අන්දර කවි කියන්නට ඉඩක් ලැබදී මේසින් ගොඩක් පින් රැස් කරගනී ඔබ හැමදෙනාමත් රස බසින් ලොවක් නලවන තැනක් හැදුමට කරිය අරියක් වියතෝසින් දුකක් කරදර රස නොවේවා සමත පෙරුවනේ අනුහාසින් බොහොම ස්තුතියි කවි සිතක් අද කවි සිතක් අතරේ සොඳුරු කතා බහ ගුවනින් ගෙන අපි සම්බන්ධීකරණයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මම බණ්ඩාර රාජපක්ෂ සංස්කරණයෙන් ඕනසි ජයතිලක. ඉතින් එහෙමනම් නැවතත් මෙලෙසින් ඔබ හමුවන තුරු ආයිබෝවන් වාසනාවන්. සියහඬ කෙලෙස් මල පිරුවර අතහැර මව් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිරුවර අතහැර මව් වඩනට වනේ වැඩි ඔබ සොයා ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද
මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත ඇතේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදුවන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාදුවන්නම් සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ